समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සවස් යාමේ සන්ධ්‍යා යාමේ ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත නිවා සනසා ගන්නට දේශනා කරන්නට යෙතුන උතුම් මහා මංගල සූත්‍ර ධර්මයේ සූත්‍ර දේශනාවේ තිබෙන තවත් ධර්ම කොටස් කිහිපයක් සාකච්ඡාවට ලක් කරන්නට අද දවසේ විශේෂයෙන්ම මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නේ අපි කුප්‍යාවත්ත ජයසේකරාරාම විහාරස්ථානයේ වැඩ සිටින කාලේ ඉඳලම අපේ ශිෂ්‍ය දරුවෙක් ලෙස දහම් අධ්‍යාපනය ඒ වගේම ජීවිතයට අවවාද අනුශාසනාවන් ලබා ගන්නට යෙදුන දියණියකගේ ජන්මදිනය නිමිති කරගෙන ඇයට ආශිර්වාද කරන්නයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. සශානි ගුණතිලක දුවගේ 27 වන ජන්මදිනය නිමිති කරගෙන තමයි අද මේ පින්කම ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා මෞතුමිය වන සුරංගී මැතිණියත් අපට ආරාධනා කර සිටියේ. ඉතින් ගුණතිලක මැතිතුමාගෙත් සුරංගී මැතිණියගෙත් ආදරණීය එකම දියණිය සශානි ගුණතිලක දුව අපේ පුද්ගලිකව දන්න දේ තමයි අධ්‍යාපනයෙහි තාම විශිෂ්ට දස්කම් දක්වපු දරුවෙක්. මගේ මතක විදියට උසස් පෙළ විභාගයට පෙනී සිටිච්ච අවස්ථාවේ ඒ වසරේ වාණිජාංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගන්නට ඒ දියණිය සමත් වුණා. මවට පියාට බොහොම ගෞරවයක් අභිමානයක් ලබා දෙමින් බොහොම වැදගත් විදියට ජීවත් වෙන දරුවෙක්. 2019 අවුරුද්දේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වස්සාරාධනා පින්කම සිද්ධ කරලා ඒ කටින වස්ත්‍ර පූජා පින්කම ඒ පවුලේ පින්වත් පිරිස ශෂානි දුවත් ඒ වගේම සුරංගී මහත්මිය එම මහත්මාණන් ඇතුළු ඒ පවුලේ අය තමයි බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමින් සිද්ධ කළේ. ඉතින් අපේ කුප්‍යාවත්ත ජයසේකරාරාමයේ ඒ වගේම අපේ කොළඹ 10 මහින්දාරාමයේ ඒ වගේම ඒ ආසන්නයේ තිබෙන සියලු විහාරස්ථානවලත් ඊටාම කැපකරු සදහවත් දායක පවුලක් විදියට කටයුතු කරන ඒ පින්වත් පිරිස වෙනුවෙන් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දායක පවුලක් වන මේ පින්වත් පිරිස වෙනුවෙන් විශේෂයෙන්ම මේ දුවට ආශිර්වාද කරලා ධර්මානුශාසනයක් සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන මා ඊටාම සතුටටපත් වෙනවා. පින්වතුනි, අද අපි ඒ දුවටත් ආශිර්වාද කරමින් ඔබේ ජීවිතයටත් ආශිර්වාදයක් වෙන ඊටාම වටින දහම් මාතෘකාවක් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. මුලින් සඳහන් කරපු විදියටම
මහා මංගල සූත්‍ර දේශනාවේ තිබෙන උතුම් ධර්ම කොටසක්. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච්ච ඒතං මංගල මුත්තමන් කියන ගාථා ධර්මයේ තිබෙන දහම් කොටස් එකක් හෝ දෙකක් මම හෝරාවක පමණ කාලය තුල ඔබත් සමග සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා වරින් වර මේ විදියට බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේත් YouTube නාලිකාව ඔස්සේත් මේ සිද්ධ කරන දේශනා අපේ මාතෘ භූමියේ ජීවත් වෙන හැමෝටමත් ඒ වගේම ලෝකය පුරාම ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිසටත් මානසිකව බොහෝම පීඩාකාරීව අසහනකාරීව සිටින මේ කාලේ පුංචි හෝ මානසික අස්වැසිල්ලක් ලබා ගන්නට ජීවිතවලට ආශිර්වාදයක් ලබා ගන්නට නිසක වශයෙන්ම උපකාරවත් වෙනවා කියලා. ඒකයි අතිවිශාල පිරිසක් සජීවීවත් පසුව බුද්ධ පුතුන් YouTube නාලිකාව ඔස්සේ මේ දේශනා නැවත නැවත නරඹන බව අපට ශ්‍රවණය කරන බව අපට දැක ගන්නට ලැබෙන්නේ. පතිරූප දේශ වාසෝච. එතන අදහස් කෙරෙන්නේ අපට ජීවත් වෙන්න නැත්නම් අපගේ අරමුණු සාක්ෂාත් කරගන්න අපිට කොච්චර දුරට අප ජීවත් වෙන පරිසරයේ බලපෑම කොච්චර ප්‍රබලයිද කියන එක තමයි අත් වශයෙන්ම ඒ පතිරූපදේශ වාසෝච කියන දහම් පදයේ තුල මූලිකවම අදහස් කෙරෙන සරල අර්ථය වෙන්නේ. මොකද හේතුව දැන් මනුෂ්‍ය ආශ්‍රය හේතු කරගෙන වගේම ජීවත් වෙන ප්‍රදේශය පළාත හේතු කරගෙනත් අපේ ජීවිතවල බොහෝ වෙනස්කම් කුසල පක්ෂයට හෝ අකුසල පක්ෂයට ගමන් කරන බව ඔබ හැම කෙනෙක්ම මේ වෙනකොටත් අනිවාර්යෙන්ම තේරුම් අරගෙන තිබෙන දෙයක්. ඉතින් බුද්ධ ශාසනයෙහි දැන් සංසාරික කර්ම විපාක ශක්තියින් නිසා අපේ උප්පත්තිය වගේම අපේ ජීවිත පැවැත්මෙදිත් යම්කිසි ආකාරයකට යම් වෙනස්කම් දැකගන්ට ලැබෙන බව පිළිගන්නවා වගේම ප්‍රබල වශයෙන් පාරිසරික හේතුන් මත ඒ කියන්නේ තමන්ට ලැබෙන භෞතික පරිසරය තමන්ට ලැබෙන මානසික පරිසරය තමන්ට ලැබෙන ආධ්‍යාත්මික පරිසරය ආදී කරුණු මතත් කෙනෙකුගේ ජීවිතයේ දියුණුවක් හෝ එහි නරක පැත්තක් ලැබුණොත් පරිහානියක් සිද්ධ වෙන්න පුළුවන් බව අනිවාර්යෙන්ම තථාගත ධර්මයේ පිළිගන්න කරුණක්. දැන් ඒ නිසා තමයි බෞද්ධ සම්ප්‍රදායේ නිරන්තරයෙන්ම අවධානය කරන්නේ ඔබ දරුවෙක් හදන මවක් පියෙක් නම් ඔබ ශිෂ්‍යයෝ හදන ගුරුවරයෙක් නම් ඒ අයට ඇහැට පෙනෙන්ට කනට ඇහෙන්ට හිතට නිතර දැනෙන්ට සලස්සන ඒ ලබා දෙන අත්දැකීම් අරමුණු අතිශයින්ම වැදගත් වෙනවා කියලා අපේ තථාගත ධර්මයේ මත පදනම් වෙච්ච බෞද්ධ සම්ප්‍රදායෙහි එවැනි පිළිගැනීමක් තියෙන එකයි. මොකද නිතර කෙනෙකුට ඇහැට පෙනෙන දේ, කනට ඇහෙන දේ, නැත්නම් අත්විඳින්න සිද්ධ වෙන දේ මත එයාගේ ජීවිත කාලයේ යම් පැතිවල අවදිමත් වීම හෝ යම් පැතිවල අඳුරට ගමන් කිරීම අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න පුළුවන්.
මොකද සමහර අපේ කුසල පක්ෂයන් මතු කරගන්න අපේ සංසාරේ අපි කරගෙන ආපු යම් යම් ඊටාම වටිනා පුහුණු අපි ලබාගෙන ආපු ඥාන සම්භාරයන් අවදි කරගන්න අපි ජීවත් වෙන පරිසරය අපිට ඇසුරු කරන්නට ලැබෙන අයවලුන් අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා සමහර විට විශේෂ කුසලතා එක්ක ඉපදුනත් කෙනෙක් විශේෂිත වූ ශක්තියින් සංසාරයෙන් ප්‍රගුණ කරගෙන ආපු කෙනෙකු වුණත් ඊට අදාළ පරිසරයක් හම්බ වුණේ නැතොත් සමහර විට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා දන්නේම නැතුව ඒ කුසල ශක්තියින් වියකිලා යන්න පුළුවන්. අපි කියමුකෝ මෙහෙම සංසාරිකව අරගෙන ආවේ නැති දෙයක් වුණත් ඊටාම විධිමත් පුහුණුවක් ලැබෙන පරිසරයක කෙනෙකු ගත කරන්නට එයාගේ කුඩා කාලේ ඉඳලා එයා ඊටාම විධිමත් ශිෂ්ට සම්පන්න වැදගත් පුහුණුවක් සහිත පරිසරයක එයාට කටයුතු කරන්නට සැලැස්සුවොත් ළමයෙකුට අපි කියන්නේ දීර්ඝ කාලයක් යනකොට අපිට ඒ ළමයා කෙරෙන් අපි අර ඇසුරු කරන්නට දීපු පරිසරය නිසා ඒ ළමයාගේ ඇතිවෙච්ච දියුණුව අනිවාර්යයෙන්ම දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක අපිට හොඳට පේනවනේ. ගුණවතෙක්, නැනවතෙක්, සිල්වතෙක්, සත්පුරුෂයෙක් දිගින් දිගටම ආශ්‍රය කරපු අයගේ ගති ස්වභාවයනොයි දුෂ්ප්‍රාඥ දුර්ගුණ සහිත අසත්පුරුෂයෝ දිගින් දිගටම ආශ්‍රය කරපු අයගේ වෙනසක් අපිට පේනවනේ. අපි දැන් 30-40 අවුරුද්දක් මේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. එතකොට අපි දකිනවා සමහර කෙනෙකුගේ තිබෙන ගති ස්වභාවයන්ට කොච්චර ප්‍රබල විදියට බලපෑමක් වෙලා තියෙනවද කියන එක එයාට පුංචි කාලේ ඉඳලා ලැබිච්ච අත්දැකීම්. පුංචි කාලේ ඉඳලා. දැන් මම කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා පුහුණු කරන භික්ෂු පුහුණු ආයතනයක් පවත්වාගෙන යන නිසා මා තේරුම් අරගෙන තිබෙන දෙයක් තමයි මගේ ජේෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා ඒ ආයතනයේ ඒ පොඩි ආශ්මතුන් වහන්සේලා සමග පොඩි දරුවෝ සමග කටයුතු කරද්දී ඔවුන් නිතර මාත් එක්ක කෙරෙන සාකච්ඡාවල අවධාරණය කරන දෙයක් තමයි මෙයා පුංචි කාලේ ඉඳලා මූණ දීපු සමහර දේවල් මවා හිමිවීම පියා හිමිවීම මිය යාම හෝ ඔවුන් වෙන් වී ඈත් වී යාම ඔවුන් අත්තම්මා ගාව හෝ සියා ගාව දීර්ඝ කාලයක් නිසි පුහුණුවක් නැතුව හැදෙන්නම් වාලේ හැදෙන්න සලස්සලා තිබීම සමහර විට ළමයි කවදාවත් ඇහැකට දකින්න හොඳ නැති ළමා කාලේ සමහර දර්ශන පුංචි කාලෙම දැකලා තිබීම ළමයෙකු කවදාවත් අහන්න හොඳ නැති වචන පුංචි කාලෙම අහලා තිබීම සමහර ඊටාම අයහපත් අයවලුන්ගේ ආශ්‍රයන්ට කුඩා කාලෙම වැටිලා තිබීම මේ ආදී කාරණා නිසා විවිධ මානසික වෙනස්කම් සහිත දරුවෝ මට මගේ ස්ථානයට පුහුණුවට එන ආශ්මතුන් වහන්සේලාගෙන් දැක ගන්න පුළුවන්. ඒ අතරතුරේ ඊටාම ඉහළ ප්‍රබුද්ධ පරිසරයක වැඩිච්ච මව සහ පියා බොහොම ආදරණීයව
එකිනෙකාට ගරු කරමින් ඊටාම වැදගත් විදියට ජීවත් වෙන පවුලක උප්පත්තිය ලැබලා ඒ ආශ්‍රය ලැබලා ආපු දරුවෝ ඉන්නවා මගේ ගාව. ඊටාම හොඳ අත්තම්මස්සියා ගාව. ඊටාම හොඳ පවුල් පසුබිමක ඒ ඊටාම යහපත් එවැනි පරිසරයක උප්පත්තිය ලැබලා යම් කාලයක් මුල් අවුරුදු 5-6 හරි ගත කරලා ආපු දරුවෙකුගේ වෙනස අපි දකිනවා. ඒ වෙනස අපි දකිනවා. ඒකේ ළමයින්ගේ වැරද්දක් නෙමෙයි. ඒවා මම පුද්ගලිකව ඒවා 100% ඒ ළමයින්ගේ සංසාරික ප්‍රශ්න ලෙස නම් කවදාවත් හිතන්නේ නැහැ. යම් යම් කාරණා සංසාරිකව කරන ලද අකුශල කර්මයන්හි ප්‍රතිවිපාක ලෙස ඇතිවෙච්ච දේවල් වෙන්න පුළුවන්. හැබැයි මා දකිනවා බොහෝ වෙලාවට සමහර දරුවන්ගේ පවතින වෙනස්කම් වලට හේතුව සමහර දරුවන්ගේ පවතින යම් යම් ඉහළ ගුණධර්ම පැතිවල ප්‍රබලත්වයට වගේම යම් යම් අයහපත් පැතිවල ඉස්මතු වීමටත් අනිවාර්යයෙන්ම බලපාලා තියෙනවා ඒගොල්ලොන්ගේ මුල් අවුරුදු විශේෂයෙන්ම 10 ගත වෙච්ච තැන. ඒ කියන්නේ පරිසරයේ බලපෑම කියන එක හරිම ප්‍රබල කාරණයක්. ඒක වැසිකිළිය පාවිච්චි කරන තැන ඉඳලා තමන්ගේ කෝප්පේ පිඟානේ පාත්‍රයේ පැම්පානය කරන වාචනය මේ හැම එකක් එක්කම වැඩ කරන විදිය ආහාර පාන ටික පරිහරණය කරන විදිය කැලි කසල ඉවත් කරන විදිය මේ සියලු වෙනස්කම් වලට එයාගේ මුල් අවුරුදු 5 විශේෂ වශයෙන් යටත් පිරිසෙන් අවුරුදු 10ක කාලය තුළ ඒ දරුවෝ මුණ දීපු අත්දැකීම් ඒගොල්ලෝ ඇහැට දැකපු ඒවා ඒගොල්ලෝ කනට අහපු ඒවා ඒගොල්ලෝ යම් යම් හොඳ හෝ නරක පුරුදු වලට පුහුණු වීම වලට යෙදිච්ච හෝ අබ්බැහි වෙච්චා ඔවුන්ගෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම මෙහිදී මේ අවධාරණය කරන්නේ කුමක් නිසාද? ඔබට උප්පත්තියෙන්ම අයහපත් දරුවෙක්, පෞකාර දරුවෙක්, අවාසනාවන්ත දරුවෙක් ඉපදුනා ආදී තැනක ඉඳලා කටයුතු කරනවා වෙනුවට මම ඔබට මේ යෝජනා කරන්නේ මොකක්ද? ඔබ ගාවට එන දරුවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා තියෙන්නේ යම් කිසි පුණ්‍ය මහිමයක් නිසා. කාමාවචර කුසල කර්මයක් කරලා ඒ කරපු කුසල කර්මය ඉදිරිපත් වෙච්ච නිසා තමයි එයාගේ චුතිය සිද්ධ වෙද්දී මේ භවංගය ගොඩනගලා තියෙන්නේ. එතකොට උප්පත්තියෙන්ම සියලුම ආකාරයෙන් අයහපත් හැසිරීම් සහිතව කෙනෙක් ඉපදුනා වෙන්න බෑ. ඒක ධර්මයට එකඟ නැහැ. උප්පත්තියෙන්ම සියලු යහපත් හැසිරීම් සහිතව කෙනෙකු ඉපදින අය ඔහුගේ ඇවතුම් පැවතුම් මේ ඔක්කොම උපදිනකොටම තිබිච්ච ඒවාය ආදි වශයෙන් සලකන්න බෑ. මම ඔබට සිහි කරනවා. ඔබගේ දරුවාට ලබා දෙන පරිසරය ඒ අත්විඳින්ට ලබා දෙන ඒ අත්දැකීම් ඔහුගේ ජීවිතය වඩා යහපත් හෝ අයහපත් පැත්තට ගෙන යන්න අනිවාර්යෙන්ම විශාල බලපෑමක් කරනවා. විශාල බලපෑමක්. ඒ නිසා ඔබ ඒ ගැන වග වෙන්න. සමහර විට ඔබට හෝ මට එවැනි තාම යහපත් ප්‍රතිරූප දේශයක් අපේ ළමා කාලේ නොලැබුණා වෙන්න පුළුවන්. අපි දැක්ක දේවල්, අත්විඳ දේවල්, මූණ දෙන්න වෙච්ච දේවල්, අපිට ආහාර පාන විදියට ලැබිච්ච දේවල් පවා සමහර විට ළමයෙකුට හොඳම දේ හෝ යහපත්ම දේ නොවෙන්න පුළුවන්. එහෙම විය හැකියි. ඒත් මම යෝජනා කරනවා
අපිට එහෙම වුණාය කියන එක මත අපි තව කෙනෙකුට එවැනි තත්ත්වයක් අපි ගාවට එන ශිෂ්‍ය දරුවෙකුට හෝ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ නමකට හෝ අපි ඔබ ගිහියෙක් විදියට ඔබ ගාව උපදින ආදරණීය දුවෙකුට පුතෙකුට හෝ ඔබට මෙහෙම මූණ දෙන්න වුණාය කියන එක මත ඔබ අනවශ්‍ය කරදර හිංසාකාරී පීඩාකාරී අයහපත් පරිසරයක් එහෙම නැත්නම් තවත් විදිහට කිව්වොත් කිසිම විධිමත් පුහුණුවක් නොලැබෙන අයාලේ හැදෙන ගස් වගේ ඔහේ තමන්ගේ ළමයින්ට හැදෙන විදියකට හැදෙන්න දෙන පරිසරයක් මම යෝජනා කරනවා ඔබේ දරුවන්ට ඔබ උදා නොකළ යුතුයි. ඔබ අනිවාර්යෙන්ම ඒ නිවැරදි පරිසරයක් උදා කර දීමේ උතුම් පින්කම ඔබ කරන්න ඕන. ඇත්තට මේක පින්කමක් නේ. ඒක හොඳ පින්කමක්. ඔබේ දරුවන්ට කරුණාව, මෛත්‍රිය, ඒ වගේම හැමෝගෙම සාර්ථකත්වය ගැන එක විදියටම සතුටු වෙන ඒ මුදිතා ගුණය හැම ළමයෙකුගේම යහපත්කම් වගේම දුර්වලකම් ගැනත් බොහොම උපේක්ෂා සහගතව බලන ඒ කියන්නේ වර්ග කිරීම කොන් කිරීම වලට ලේබල් කිරීම වලට දරුවෝ දාන්නේ නැති ඒ යහපත් උපේක්ෂා සහගත මානව පරිසරය අම්මා විදියට ලබා දුන්නොත් තාත්තා විදියට ලබා දුන්නොත් මම විශ්වාස කරනවා ඔබේ දරුවෝ වෙනස් වෙයි කියලා. 100%ක්ම සංසාරෙන් ගෙන ආපු දේවල් අනිත් පැත්ත හරවන්න තරම් ඔබ හෝ මම සමත් වෙන එකක් නෑ තැන් විට. ඒත් අපි කරන මැදිහත් වීම නිසා යම් ගුණයක් හෝ දියුණු කරන්නනේ. යම් ගුණයක් හෝ දියුණු කරන්න අනිවාර්යෙන්ම පුළුවන්කම ලැබෙයි. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා මේ ප්‍රතිරූප දේශය ඔබට නොලැබුණාය කියන එක මත ඔබේ දරුවන්ට නොලැබිය යුතුයයි. ශිෂ්‍යයෙක් විදියට මට ශිෂ්‍යාවදියේදී එවැනි හොඳ පරිසරයක් නොලැබුණාය කියන එක මත මගේ ශිෂ්‍යයින්ටද එවැනි පරිසරයක් නොලැබිය යුතුයයි හිතන කෙනෙකු බවට අපි කවදාකවත්පත් නොවිය යුතුයි. එවැනි දෙයක් අපි කරන්න හොඳ නැහැ. අපි මුණ දීලා තියෙන යම් දේවල් ළමයෙකුට නොගැලපෙන දේවල් තියෙන්න පුළුවන් අපේ ශිෂ්‍ය අවදියේ ළමා අවදියේ. හැබැයි අපිට පුළුවන් අපිට දැන් තේරෙනවා. අපිට දැන් අවබෝධයක් තියෙනවා මේක ළමයෙක් දකින්න හොඳ, මේක ළමයෙක් අහන්න හොඳ, මේක ළමයෙක් කරගෙන යන්න හොඳ දෙයක් නෙමෙයි. අපි ආව පුහුණු කරන්න ඕන. ළමයෙක් පුහුණු කරන්න පුළුවන්. ගොඩාක් ඔය අපිට වෙන දේ තමයි ඇත්තටම අපි මේ ගොඩාක් දේවල් ළමයින්ගේ පුහුණු කරන්න පටන් ගන්න මුල් අවුරුදු 5 පැන්නට පස්සේ. ඒ කියන්නේ මොකද මිනිස්සු අපිට බයින්නවනේ. මෙහෙමද ළමයි හදලා තියෙන්නේ කියලා බනිනකොට තමයි අපිට මතක් වෙන්නේ මේව හදන්න ඕන කියලා. ඒකට හරි. තාම දුෂ්කරයි. මොකද ළමයාත් ඒ විදිහට අබ්බැහි වෙලා. එතකොට ළමයෙකුට මුල් අවුරුදු 1මාර පනින තැන ඉඳලම යම් දේවල් චූටි දේවල් ඇහෙන්න සලස්සන එක, පේන්න සලස්සන එක විශේෂයෙන්ම මේ මුල් අවුරුදු 3ට කලින් අවශ්‍ය කරන මූලික දේවල් සම්බන්ධව කළ හැකි දේ සහ කළ නොහැකි දේ, කළ යුතු දේ සහ කළ නොකළ යුතු දේ ගැන නිවැරදි නිශ්චිත අවධාරණයක් කළොත් ඔබ අම්මෙක් විදියට, තාත්තෙක් විදියට, ගුරුතුමියක් විදියට කිසිසේත්ම මොන හේතුවක් නිසාවත් එවැනි අවස්ථාවක් වැරදි දෙයකට නොදී ඉන්න. ඒ වගේම යහපත් දෙයට අගය කිරීම ලබා දෙන්න. ඔබ කටයුතු කළොත් මං හිතනවා ඔබේ දරුවෝ මේ ලෝකේ ගත කරන ඊළඟ වර්ෂ ගණන තුල අම්මා විදියට ඔබ බැනුම් අහන එකක් නැහැ. තාත්තා විදියට ඔබ බැනුම් අහන එකක් නැහැ. ගුරුවරයා විදියට අප බැනුම් අහන එකක් නැහැ. මොකද අපිට පුළුවන් උත්සාහය අපේ මේ දරලා තියෙන නිසා. පුළුවන් උත්සාහය.
සමහර ඒවා වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් දැන් දේවදත්ත හාමුදුරුවන්ට පතිරූපදේශයක් හම්බුණානේ. දේවදත්ත හාමුදුරුවන්ට ඊටාම මේ ලෝකේ කෙනෙකුට මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්න ඕන අති උතුම්ම සත්පුරුෂයා හමු වුණා. මිනිසෙකුට ඉන්ට ලැබෙන්නම නම් යම්කිසි ලෝකේ වටිනම තැනක්, ඒ වටිනම තැනනේ ලෞතුරු බුදුරජාණන් වහන්සේ සහ ඒ උතුම් මහරහතන් වහන්සේලා වැඩ සිටිය විහාරය. එතනත් ඉන්න හම්බුණා. අවාසනාවකට එයාගේ යහපත් පැත්ත මතු කරගන්න එයාට බැරි වුණානේ. ඒ කියන්නේ මේ පරිසරයක් අපි අඛණ්ඩව යහපත් පරිසරයක් ළමේකට හෝ යම් කිසිවෙකුට ලබා දීමෙන් අපි කරන්නේ එයාට පුළුවන් තරම් උදව් කිරීම, පුළුවන් තරම් උපකාර කිරීම, එයාට යහපත් වෙන්න, එයාට නිවැරදි වෙන්න, එයාට වඩා ප්‍රබුද්ධ තත්වයකට එයාගේ ජීවිතේ ගෙනියන්න පුළුවන් තරම් උදව් කිරීමනේ. ඉතින් අපේ එවැනි පරිසරයක් අඛණ්ඩව අපේ ජීවිත කාලය තුළ ලබා දුන්නොත් යම් කෙනෙකුට යම් වෙනසක් වෙයි. දැන් බුදුහාමුදුරුවෝ අපිට ඒ සඳහා ආදර්ශයක් ලබා දීලා තියෙනවා. උන්වහන්සේ මොන හේතුවක් නිසාවත් දේවදත්ත ස්වාමීන් වහන්සේව විහාරස්ථානෙන් පළවා හැරියේ නෑනේ. ඊටාම නරක දේවල් කරද්දිත්, ඊටාම අයහපත් ඇසිරීම් වල නියැලෙද්දිත් බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ට පන්සලෙම ඉන්න දුන්නා. ශාසනයෙන් නිරපා හැරියේ නෑ. සිවුර ගැලෙව්වෙත් නෑ. එහෙම ඉන්න දුන්නා. සමහර විට ඉතින් බුදුහාමුදුරුවෝ උතුම් බුදු නුවණින් දකින්න ඇතිනේ නේද? මේ ඇත්ත රහත් වෙනවා, මේ ඇත්ත සෝතාපන්න වෙන්න පින තියනවා කියලා දකින්න බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට පැවිදි කරද්දිම අනිවාර්යයෙන්ම දකින්න ඇතිනේ දේවදත්ත කවදා හරි මට ගල් පෙල්ලනවා කියලා. දේවදත්ත කවදා හරි මට දුනු ආයෝලව් වල විද්දනවා, මට අඩුම හිංසා කරනවා, මට ප්‍රශ්නයක් ඇති කරනවා කියලා දකින්න ඇතිනේ. දේවදත්ත දේශ බුදුරජාණන් වහන්සේ බලන්න ඇතිනේ මහාන කරන්න කලින්. ඒත් මහාන කරා. සමහර විට මහාන කරේ අසත්පුරුෂය කියලා දැන. අර බෝධිසත්ව මේ ಗುಣ තිබිච්ච උදාර පියෙක්නේ බිම්බිසාරනේ. දැන් බිම්බිසාර රජුරුවන්ගේ බිරිඳගේ කුසට අජාසත් පිළිසිඳ ගත්තට පස්සේ ඇති වුණා කියන්නේ මේ බිම්බිසාර රජුරුවන්ගේ උරහිස පළලා ලේ බොණ්ඩ ඕන කියන ආසාවනේ ඇති වුණා කියන්නේ මේ බිම්බිසාර රජතුමාගේ මේ බිරිඳට ඇති වෙලා තියෙන්නේ මේ ඒ දේවියට ඇති වෙලා තියෙන්නේ මේ උරය පළලා ලේ බොණ්ඩ ඕන කියලා. ඉතින් මේ දොළ දුක ඇහුවට පස්සේදී ඊට අදාළ ඒ කාලේ ඉඳලා තියෙනෝනේ නිමිත්ත පාඨකයෝ කියලා, නිමිති බලන අය. ඒගොල්ලෝ බලලා කියලා තියනවා මේ රජතුමනි ඔය කුසේ ඉන්නේ ඔබතුමාගේ හතුරෙක්. ඉපදිලා නෑ තාම කුස ඇතුලේ. හැබැයි හතුරෙක්. කුසේදිම ඉවර කරන්න නැත්තම් ඉපදිච්ච ගමන් ඉවර කරලා දාන්න කියලා. ඒකනේ නම මේ ගර්භාෂ ඉඳිද්දිමනේ නම හම්බෙලා තියෙන්නේ අජාත ශත්‍රු. ඒකේ අජාත ශත්‍රු කිව්වේ අජාසත්ත කියලා හැදිලා තියෙන ඒ විදිහට කියලානේ කියන්නේ. නොයිපදුණු සතුරා. ඉපදිලා නැති හතුරා. හැබැයි මේ බලන්න කොච්චර කරුණාවන්ත තාත්තා කෙනෙක්ද කියලා බිම්බිසාර කියන මේ ඒ උදාර මිනිසයා, ඒ රජතුමා එයා කොච්චර කරුණාවන්තද, එයාගේ දරුවාට කොච්චර ආදරය කරාද කියනවනම් කවුරු මොනවා කිව්වත් එයා එයාගේ දරුවා කුස ඇතුලේදී මරන්නවත් ඉපදුනාට පස්සේ මරන්නවත් කටයුතු කළේ නෑනේ. ඒ තමයි නියම බුද්ධ ශ්‍රාවක ගිහියෝ. නියම බුදුමග කියපු ගිහියෝ. දේවදත්ත හාමුදුරුවන්ට ලැබුණෙත් ඒ වගේම ආදරයක්, ඒ වගේම අනුකම්පාවක්, ඒ වගේම කරුණාවක්, ඒ වගේම දයාවක් දේවදත්ත සායනහන්සටත් ලැබුණේ නේ. ඒකනේ අර අපේ ගුත්තිල කාව්‍යයේ තියෙන්නේ. ඉන්ද එක වෙහෙර
විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. ඒ දේවදත්ත ස්වාමීන් වහන්සේට ලැබුණු මේ පතිරූපදේශය කොච්චර ප්‍රබලද කියලා කියන්නේ. එකම වෙහෙරේ ඉන්න හම්බුණා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගෙන්ම ධර්මය අහන්න හම්බුණා. සිඳ බිඳ දුක් සසර, ඒ සසරේ දුක් නිම කරලා නිවන් දකින්ට මොක්පුරට පැමිණෙන්න දේවදත්ත ස්වාමීන් වහන්සේට අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ කියන්නේ පතිරූපදේශයක් සලසා දීපු පමණින් සියලු දෙනා 100% වෙනස් වෙනවා කියන්න බෑ. හැබැයි අඛණ්ඩව පතිරූපදේශයක අසුර දේවදත්ත තෙරුන්ට හම්බ වෙච්ච නිසා තමයි දේවදත්ත තෙරුන් මියයන්ට අපවත් වෙන්න ආසන්න කාලේ තමන් වහන්සේ කරපු වැරදි අවබෝධ කරගත්තේ. උන්වහන්සේ ඒ ගැන පසුතැවුණා කියලා බණ පොතේ තියෙනවා. උන්වහන්සේගේ මුවින්ම කිව්වලුනේ මම බුදුහාමුදුරුවන්ට බොහෝ අපරාධ කළා. බොහෝ කරදර කළා. හරියට හිංසා කළා. මට බුදුහාමුදුරුවෝ වැඳලා සමාව ගන්න ඕනේ. මං කලේ ලොකු වැරදි. අන්තිමට එහෙම බැගෑපත් වෙද්දී හාමුදුරුවරු ඇඳක තියලා ලෙඩ වෙලා ඉඳපු දේවදත්ත හාමුදුරුවෝ ඇඳක තියලා ඔසවාගෙන එද්දී අපවත් වුණා. ඊට පස්සේ අවීචී ඉපදුණා කියලානේ කියන්නේ. අපි ඔය පොඩි කාලේ ඉගෙන ගත්තේ පොළොව පලාගෙන ගියා කියලා. ඒක කෙසේ වෙතත් පොළොව පලාගෙන යෑම මොකක් වුණත් ඒ හාමුදුරුවෝ මැරිලා දුගතිගාමී වෙලා තියෙනවා. එතකොට ඒකේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අඛණ්ඩව යම්කිසි කෙනෙකුට ලබා දෙන අවස්ථාව අඛණ්ඩව ඒ යහපත් පරිසරය අඛණ්ඩව ලබා දීමෙන් එයාගේ වෙනසක් මොකක් හරි වෙනවා. ඒ හින්දායි ඔබට මේ පතිරූපදේශයක වටිනාකම යෝජනා කරන්නේ. දැන් අපි මේ ලබලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවය මේ මනුෂ්‍ය ලෝකය අපි කාටත් පතිරූපදේශයක්. පතිරූපදේශයක්. මොකද අපි තිරිසන් අපායේ, නිරයේ, പ്രേත විසේ, දුගතියේ, අසුර කොට්ටාස හතර හෝ අසඤ්ඤී තලයක හෝ නෙමෙයි මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ අපි ඉපදිලා තියෙන්නේ. අපි ඉපදිලා තියෙන්නේ තාම ඉහළ. දැන් මේ දුව ශෂානි දුව 27 වන ජන්මදිනය සමරන්නේ පතිරූපදේශයක ඉපදිලා. පතිරූපදේශයක. ඒ කියන්නේ අපිට සත්පුරුෂයෝ මුණ ගැහෙනවා මේ පරිසරයේදී. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා මේ පරිසරයේදී. මේ පරිසරයේදී මෙලොව යහපත් කරගන්නට, පරලොව යහපත් කරගන්නට, මේ සසර ගමන සම්පූර්ණ නිමා කරගන්නට අවශ්‍ය කරන කොච්චර ධර්මෝපදේශයන් අපට ලැබෙනවද? මොනතරම් හොඳ සත්පුරුෂ පැවිද්දෝ, සත්පුරුෂ ගිහියෝ අපිට ජීවිතයට පාර කියනවාද? මග කියනවාද? භව ගමන නිමා කරන්නටනේ. භව ගමන නිමා කරන්නට කොච්චරනම් උපකාරවත් වෙනවද? ඉතින් මේ පතිරූපදේශයක්. අනිත් එක ශ්‍රී ලාංකිකයෝ විදියට ඉපදිච්ච බෞද්ධ ආගම අදහන අය වගේම මම හිතන්නේ කතෝලික ආගම අදහන අය, ඉස්ලාම් ආගම අදහන අය, හින්දු ආගම අදහන අය, ශ්‍රී ලාංකිකයෝ විදියට ඉපදිච්ච හැමෝමත් හරි වාසනාවන්ත අය. මොකද ඒත්තන්ගේ උතුම් ධර්මයන් වගේම මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ මේ විශ්ව සත්‍යයක් වෙච්ච, මේ සර්වකාලීන සත්‍යයක් වෙච්ච මේ උතුම් දහම අසුරු නිසුරු කරන්නනේ. අසුරු නිසුරු කරන්න ඒ අන්‍ය ආගම් අදහන පවුල්වල ඉපදිච්ච අයටත් අවකාශය ලැබිලා තියෙන මොනතරම් බුද්ධ පුතුන්ගේ බණ අහන ඉස්ලාම් භක්තිකයෝ ඉන්නවද? කතෝලික බැතිමතුන් ඉන්නවද? හින්දු බැතිමතුන් ඉන්නවද? කොච්චර බණ අහනවද? මොනතරම් අපිට ඔවුන්ගේ අදහස් කියලා එවනවද? ඒ අය පතිරූපදේශයක ඉපදිච්ච නිසා. ඉතින් ඒ භාග්‍ය
ශ්‍රී ලංකා ද්වීපයේ ඉපදිච්ච අපි හැමෝගෙම භාග්‍යයක්. කියන්නේ රට තුළ තිබෙන ධර්මයේ ඇත්තටම මහා භාග්‍යවන්ත දහමක් එක්කයි අපි මුළු ලෝකේ ඕනම වියතෙක්ට පිළිකුල් කරන්නට බැරි ධර්මයක් තියෙන ජාතියක් විදියට තමයි අපි ජීවත් වෙන්නේ. කාටවත් තථාගත ධර්මයට පිළිකුල් කරන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න බෑනේ. මොකද ඒ තියෙන්නේ සත්‍ය. කොහෙන් බැලුවත් සත්‍ය. කොච්චර තර්ක කළත් අන්තිමට සත්‍ය. එච්චර වටින ධර්මයක් තියෙන පරිසරයක ඒ කාලයකනේ බුද්ධෝත්පාද කාලයක අපි ලැබපු උප්පත්තිය කොච්චර වටින උප්පත්තියක්ද? මොන තරම් වටිනවද මේ උපත? අවාසනාවකට අපි ඉපදුනාට පස්සේ මේ ඇති කරගත්ත යම් පැටලිලි නිසා යම් අපේ ඇති කරගත්ත ඇබ්බැහි නිසා අපිට මේ ධර්මයෙන් නියම ප්‍රයෝජනය ශ්‍රී ලාංකිකයෝ බහුතරයකට ගිහි වුණත් පැවිදි වුණත් තවම ලබා ගැනීම දුෂ්කර වෙලා තියෙනවා. ඒ ඇත්තටම අපේ තියෙන මේ යම් දුර්වලකම් අපිට එක්කෝ ඒ අපේ ජීවිතය ගත වෙන පරිසරයක මේ වටින දහමේ හරියටම ලැබෙන්න ඕන ප්‍රතිඵලය අපිට තවම ලබා ගන්නට නොහැකි වෙලා තියෙනවා. නමුත් අපි මෙච්චර හරි යහපත් ගති එක්ක ජීවත් වෙන්නේ අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ අපි ඉපදිච්ච නිසා. පොඩ්ඩක් හරි අපේ සත්පුරු සම්මල තාත්තලා අපේ සත්පුරුෂ ගුරුවරු අපිට හොඳ මොකද්ද නරක මොකද්ද කියලා, කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියලා, පින මොකද්ද පව මොකද්ද කියලා, හතර අපාය මොකද්ද සදිව්‍ය ලෝකය මොකද්ද කියලා, හය හතර මොකද්ද කියලා අපිට පුංචි කාලේ ඉඳලම ඔළුවට දාපු නිසා තමයි අපේ රටේ මිනිස්සුන්ගේ පොඩි හරි ගුණයක් වැඩිලා නම් වැඩිලා තියෙන්නේ. ඒ ටික අපි සතුටු වෙන්න ඕන. ඒ ටික ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා. ඔබ නිවන් දකින්න අවශ්‍ය කරන පරිසරයක මම නිවන් දකින්න අවශ්‍ය කරන පරිසරයකයි ඉපදිලා තියෙන්නේ. මොනවද? බුද්ධෝත්පාද කාලයක්. සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙනවා. සත්පුරුෂය ඇසුරු කරන්ට ලැබෙනවා. යෝනිසෝ මනසිකාරය සති සම්පජාඤ්ඤය දියුණු කරගන්නට පුළුවන් ආකාරයට අපගේ කය මනස හොඳට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙයාදී කොච්චර ප්‍රතිලාභ අපට තියෙනවද? අනිත් එක ලෞකික වශයෙන් ගත්තත් අපි ඉපදිච්ච කාලය හරි හොඳයි. දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයටත් වඩා මේ කාලය ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ට ආරක්ෂාව හම්බ වෙන නීති රීති ටිකක් හරි තියෙනවනේ ලෝක සම්මුතියක් විදිහට පිළිගෙන. ඒකත් ලොකු දෙයක් නේ අපි මේ ඉපදිච්ච කාලේ. දැන් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ කාන්තාවට අත්වෙලා තිබිච්ච ඉරණම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බුද්ධ කාලීන ඒ ಭಾರತೀಯ සමාජ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන අය දන්නවා කොච්චර කාන්තාව හිංසාවට ලක් වෙලා තියෙද? කොච්චර කාන්තාව පීඩාවට ලක් වෙලා තියෙද? ඒ අතින් ගත්තම මේ කාලේ කාන්තාවක් විදියට ඉපදෙන කෙනා වුණා, පිරිමියෙක් විදියට ඉපදෙන කෙනා වුණා, කවුරුත් මේ නීතිය ඇතුලේ ටිකක් හරි සමානයි. නීතිය වල් වැදිච්ච අවස්ථා අපිට පේනවා. එහෙම තැන් නැතුව නෙමෙයි. නමුත් මේ අපේ අයිතීන් කියන ඒවා අපිට තිබෙන සුරක්ෂිත භාවය කියන එක ලෞකිකව ගත්තත් මම අර ආධ්‍යාත්මික පැත්තකින් තියමුකෝ ඔක්කොම නිවන් දකින්න කැමති නැති නිසා. හැබැයි මම විශ්වාස කරනවා අපි සමාජයක් විදියට අපි ජන සමූහයක් විදියට මේ ලෝකවාසීන් වාසනාවන්තයි. මොකද දියුණු නීති පද්ධතියක්, රීති පද්ධතියක්, සමාජ සංස්කෘතියක්, අධ්‍යාපන ක්‍රමයක්, විද්‍යාත්මක
තාක්ෂණික ලෝකයේ විශාල දියුණුවක් සහිත කාලෙක අපි ඉපදිලා තියෙන්නේ. ඒ පැත්තෙන් ගත්තත් අපි කිමුකෝ ආධ්‍යාත්මික පැත්තක යන්න හිතන්නේ නැති, නිවන අරමුණු කරන්නේ නැති කෙනෙකුට වුණත් මේ වගේ කාලෙක ඉපදිලා ඒ ලබන පරිසරය කොච්චර යහපත් මිනිස්සු බිහි කරනවද? මොකද ලෝකයේ බොහෝ රටවල් වල ධර්මයේ තිබිලා නෙවෙයි මිනිස්සුන්ගේ යහපත් ගති තියෙන්නේ. ඒගොල්ලෝ නිවන් මාර්ගක් පිළිබඳව හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමක් ගැන හෝ අදහසක නැති වුණාට කාන්තාවන්ට ගරු කරන, දරුවන්ව ආරක්ෂා කරන, ඒ වගේම ස්ත්‍රී පුරුෂ ભેදය බලන්නේ නැතුව නීතිය යුක්තිය ක්‍රියාත්මක කරන එහෙම දියුණු මිනිස්සු ඉන්නවනේ ලෝකේ හැම රටකම. ඒ මොකක්ද? එහෙම හොඳ මිනිස්සු හැදෙන්නේ, එහෙම යහපත් මිනිස්සු හැදෙන්නේ සමහර විට බනහලම නෙමෙයි, මේ රටවල් වල අධ්‍යාපන ක්‍රමය. ඒ වගේ දියුණු සමාජයන්නිත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා පතිරූප දේශය සසර ගමන කෙලවර කර ගන්නට හරිම වැදගත්. අපි අසංඤී තලයක ඉපදුනා නම් මේ ගෞතම බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනුවම් පාලා ශාසනයේ දිගු කාලයක් අපේ සම්ප්‍රදායික පිළිගැනීමට අනුව වසර 5000ක් කියමුකෝ. 5000ක් කල් හරි තිබිලා මේ ගෞතම බුදු සසුන අතුරුදහන් වෙනවා. ඒත් අසංඤී බ්‍රහ්ම ලෝකයක ඉපදිච්ච කෙනා දන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙහි බුදුවරු පහළ වෙලා බව, රහතන් වහන්සේලා පහළ වෙලා බව, පසේ බුදුවරු වැඩ සිටින බව. ඒගොල්ලෝ ඒ අසංඤී තලයෙන් නික්මිලා ආපහු දුගතියකට වැටෙන්න පුළුවන්. ඉතින් අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය හරි වටින එකක්. මට කියලා දෙන්න ඕනේ ඒක හරි වටින එකක්. ඒ නිසා ඒ පරිසරය ඒ දරුවෙකුගේ ආධ්‍යාත්මය දියුණු වෙන විදියට, දරුවෙකුගේ ගුණධර්ම පැත්ත, නැනනුවන පැත්ත දෙකම දියුණු වෙන විදියට පරිසරය හදන්න. ශිෂ්‍යයෙකුගේ නැනනුවන ගුණධර්ම මේ සියල්ල දියුණු කරගන්න උදව් වෙන පරිසරයක් හදන්න. කනට, ඇහැට, දිවට, නාහයට, කයට, හිතට මේ හැම ඉන්ද්‍රියකටම අරමුණු වෙන දේවල්, හොඳම දේවල් හෝ සර්ව සම්පූර්ණ දේවල් ලෝකේ අපිට හොයලා දෙන්න බැරි වෙයි. ඒත් මගේ යෝජනාව තමයි ඔබට පුළුවන් තරම් යහපත් දේවල්, පුළුවන් තරම් උසස් දේවල්, පුළුවන් තරම් නිවැරදි දේවල් දරුවන්ට පුහුණු කරගන්න. එවැනි පරිසරයක් දරුවන්ට උදා කරන්න. එවැනි පරිසරයක් උදා කරන්න. මේ කියන්නේ දරුවන්ට රටේ තියෙන වටිනම සෙල්ලම් බඩු ටික ගෙනල්ලා දීම නෙමෙයි. ලංකාවේ හොඳම නම තියෙන මේ ඉස්කෝලේකට යැවීමම කියන එකම නෙමෙයි. ඊට මෙහා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට මෙහා ගොඩාක් දේවල් තියෙනවා ළමයෙක් වෙනුවෙන් කරන්න. ළමයෙකුට යහපත කරා යාව ගෙනියන්න පරිසරයක් හදලා දෙති. සරලව කිව්වොත් අම්මා තාත්තා දරුවෝ ඔක්කොටම එක සමානව ඉන්නකෝ, නිකන් පුද්ගලික මේ රසඥතාවය මත කටයුතු කරන්නේ නැතුව. ඒකත් ලොකු දෙයක් නේ. ඒකත් ලොකු දෙයක්. මොකද සමහර වෙලාවට මොනවා වුණත් ඉතින් අපි දකිනවනේ අම්මලා තාත්තලාගේ මූණු බැලීම් තියෙන බව දරුවන්ට. එක්කෙනෙකුට එක විදියක්, අනිත් එක්කෙනාට තව විදියක්, ඊළඟ එක්කෙනාට තව විදියක්. එක බෑනෙකුට එක විදියක්, අනිත් බෑනට තව විදියක්. එක ලේලි කෙනෙකුට එක විදියක්, අනිත් ලේලිට තව විදියක්. එහෙම ඒවා තියෙනවනේ. අටුම ඒ වගේ දේවල්වත් ගෘහස්ත ජීවිතවල සාධාරණ මට්ටමට, යහපත් මට්ටමට අරගෙන එන්න අපේ වැඩිහිටියෝ කිව්වා මාත් වැඩිහිටියෙක්, අපි කවුරුත් අපි මැදිහත් වීමක් කළොත් මම විශ්වාස කරනවා නිසක වශයෙන්ම මේ සමාජයේ මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඉපදිච්ච අය ඇත්ත වශයෙන්ම මේ බුදු සසුනෙන් ඵලය ලබයි. ඒ නිසා
ඒ කොටස කළ යුතුයි. පැවිද්දෝ වුණත් එහෙමයි. දැන් පැවිද්දෝ වෙච්ච අපිට වුණත් අපේ ජීවිතයේ පන්සලකදී, අරණ්‍ය සේනාසනයකදී, වනසෙනසුනකදී, නාගරික විහාරස්ථානයකදී, ග්‍රාමීය විහාරස්ථානයකදී හරි ඇසුරක්, හරි ගුරු ඇසුරක්, හරි වත්පිළිවෙත් පුරන උතුමන් වහන්සේලාගේ ආශ්‍රයක් අපිට චූටි කාලේ ඉඳලා ලැබුණේ නැත්තම් අපිට මං හිතන්නේ මේ තියෙන ගුණ ධර්ම ටිකවත් දියුණු කරගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා මං හිතන්නේ. ගුරු ඇසුර කියන එක අපේ ජීවිතවලට කොච්චරනම් බලපෑවද? මේ පොඩි හරි යහපත් ගතියක් දෙකක් හරි දියුණු කරගන්න. ඒ ගුරුවරු මොන හේතුවක් නිසාවත් නොකරපු අපි දැක්කනේ. කොච්චර අභියෝග තිබුණත් කරගෙන ගියපු දේවල් අපි දැක්කනේ අපේ ලොකු හාමුදුරුවෝ. ඒවා අපිත් දන්නේම නැතුව ටිකෙන් ටික අපිත් ඒක අනුගමනය කරන්න ගත්තා. ඒ ආශ්‍රය අපේ ජීවිත වෙනස් වෙන්න අනිවාර්යයෙන්ම බලපෑවා. මං හිතන්නේ අපේ ළමා කාලේ, පැවිද්ද විදියට ළමා කාලේ මං හිතනවා ඊටත් වඩා ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක් දියුණු කරගන්න උදව් උපකාර වෙන ශාසනික පරිසරයක් තිබුණා නම් මම විශ්වාස කරනවා අපි මීටත් වඩා යහපත් තලයක ඉන්න තිබුණා කියලා. මීටත් වඩා ප්‍රබුද්ධ මට්ටමකට අපේ ජීවිත ගෙන යන්න තිබුණා. 40 අවුරුද්දක් ජීවත් වෙනකොට. වාසනාවකට දැන් අපිට තේරෙනවා අපිට පොතපත කියවන්න පුළුවන්. අපිට එහෙම අධ්‍යාපනික පරිසරයක් අපේ ගුරුසායන වහන්සේලා දුන්නා. මුල් බුදු සමය තෝර බේර ගන්න අපිට අවශ්‍ය කරන පරිසරය හදලා දීලා තියෙනවා. ඒකින්ද දැන් අපිට මේ නිවන් දකින්නනේ, අපිට දුකෙන් නිදහස් වෙන්න ඕනනම් අඩුම මේ ආත්මේ නිමා වෙනකොට සෝතාපන්න ඵලයට හෝ පත් වෙලා මේ භවයේ නිමා කරගන්න ඕනනම් මං හිතනවා පරිසරය අපිට ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා වෙච්ච අපිට පරිසරය ලැබිලා තියෙනවා. ගිහි බවතුන් වෙච්ච ඔබටත් පරිසරය උදා වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ අපිට ඒක ඕනද නැද්ද? ඒක තමයි මෙතන තියෙන කාරණා. අපිට ඕනද ඒක? එවැනි ආධ්‍යාත්මික අරමුණක් අපිට තියනවාද? ඒ මත තමයි අපේ ඔක්කොම දේවල් තීරණය වෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා ඔබ වාසනාවන්තයි. මා වාසනාවන්තයි. මොකද ගෞතම බුදුහාමුදුරුවන්ගේ නිර්මල ශාසනය තියෙන කාලේ අපි ඉපදිලා තියෙනවා. සද්ධර්මය දැන ඉගෙන ගන්න, ශ්‍රවණය කරන්නට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අහන දේ හොඳට කල්පනා කරන්න අවශ්‍ය කරන ඥාන ශක්තිය අපිට ඒ පරිසරයත් හම්බ වෙලා තියෙනවා. මොනවා වුණත් ලෝකෙ බොහෝ දෙනෙක් ආහාර පාන නැතුව, වස්ත්‍රයක් නැතුව, ඉන්න හිටින්න තැනක් නැතුව මරණයට පත් වෙද්දී, බඩගින්නේ සාපිපාසාවෙන් මරණයට පත් වෙද්දී මේ මොහොතේ බුද්ධ පුතුන් පිටුව සමග එකතු වෙන ඔබ මම අඩුම සිව්පසේ ලැබෙන මට්ටමට අපිට පරිසරයක් තියෙනවා. අපි දැන් උත්සාහ කළ යුත්තේ කුමක්ද? උත්සාහ කළ යුත්තේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න. පරිසරයක් ලැබුණාය කියන එකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපිට වීරියක් නැත්තම්. අපේ ප්‍රඥාව දියුණු කරගන්න, අපේ සීලවන්තකම දියුණු කරගන්න, අපේ සමාධිමත්කම, ඒකාග්‍රතාවය දියුණු කරගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න. මොකද මේ භවයේදී ඒ අවස්ථාව අපි මේ පරිසරය අපි මග අරගත්තොත් සමහර විට අපිට තව කල්ප ගණන් ගත වෙන්නත් පුළුවන් මනුෂ්‍යාත්මයක් ලැබෙන්න. දන්නේ මේ ආත්මේ මිනිස්සු වෙලා ඉපදිච්ච අය ඔක්කොම ඊළඟ ආත්මෙත් මිනිස්සු වෙනවයි කියලා නිශ්චිත තිරසාර නිගමනයක් නැහැනේ. මිනිස්සු විදියට ඊළඟ ආත්මෙ උපදින්නත් පුළුවන්. දෙවියෝ විදියට උපදින්නත් පුළුවන්. බ්‍රහ්මයෝ විදියට උපදින්නත් පුළුවන්. සතර අපායෙන් එකකට
වැටෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. ඒ නිසායි ඔබට යෝජනා කරන්නේ මේ පරිසරය ලැබිලා තියෙනවා. තවත් පරිසරය යහපත් කරගන්න පුළුවන් නම් ඒකටත් උත්සාහ කරන්න. ඒත් ලැබිලා තියෙන පරිසරයේ ඔබගේ ආධ්‍යාත්මය දියුණු කර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිත කරගෙන යන්න. ඒකයි ඔබ කළ යුත්තේ. නැති දේ ගැන අඩුව ගැන කිය ඉන්න නැතුව ලැබුණු පරිසරය ප්‍රතිරූපදේශයක් බවට පත් කරගන්න. සමහර විට ඔබට හම්බ වෙලා තියෙන බණ අහන්න ලැබෙන පරිසරයක් නොවෙන්න පුළුවන්. ඒත් එතනත් පුළුවන් ඔබට තව බොහෝ දේවල් පුහුණු කරගන්නනේ. තව බොහෝ දේවල් පුහුණු කරගන්න පුළුවන්. භාවනා කරන්න පරිසරයක් ඔබට තාම ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒත් ඔබට ඕන නම් එතන ඒක නිර්මාණය කරගන්න පුළුවන්. ඒක තමන්ගේ අතේ තියෙන. මේක මේ ප්‍රතිරූපදේශය කියන එක කවුරු හරි දෙවි කෙනෙක් අපිට නිර්මාණය කරලා දෙන දෙයක් නෙමෙයි. අපි විසින් අපිට ලැබිච්ච පරිසරය වඩා යහපත් කරගන්න, අපේ අරමුණට සාපේක්ෂව වඩා උපකාරවත් කරගන්න අපි කැප වෙන්න ඕනේ. අද ලංකාවේ ගත්තොත්, අපේ රටේ ගත්තොත් යම් යම් තනතුරු තානාන්තර වලට ආපු මිනිස්සු, ඒ මිනිස්සුන්ට ඒ මුල මතකද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ මිනිස්සු අද ඉන්නේ එවැනි තැන්වල ඉඳලා ආවා නෙවෙයි වගේ වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ අද හැසිරීම්, වැඩ, තීන්දුව తీරන ඒවා පැත්තකින් තියපො. නමුත් ඔය බොහෝ දෙනෙකුට හැමදේම තිබිලා නෙමෙයි යම් යම් තත්ත්වයන්ට ආවේ. ඒගොල්ලොන්ගේ දෙමව්පියෝගේ මඟ පෙන්වීම, ගුරුවරුන්ගේ මඟ පෙන්වීම සහ තිබුණු අවම සම්පත් වලින් තමයි බොහෝ දෙනෙක් ලංකාවේ අද ඉහළ තනතුරු වල ඉන්න මිනිස්සු, කාන්තාවෝ ඒ තත්ත්වයන්ට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඔක්කොම තිබිලා නෙමෙයි. ඒ නිසා මේ ඔක්කොම ලැබුණට පස්සේ මගේ අරමුණු සපුරා ගන්නවාය කියන, ආධ්‍යාත්මික ගමන යනවාය කියන මනස්ගාතේ ඉන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. මූලික දේවල් ලැබිලා තියෙනවා, ඒවා ඉතින් අඳුන ගන්න. ඒවා අඳුනගෙන ඒවායි ප්‍රාමාණික බව තේරුම් අරගෙන ඔබේ පුහුණුව ඔබ සිද්ධ කරගන්න. ඒක තමයි ඔබ කළ යුත්තේ. ඉතින් අද ප්‍රතිරූප දේශය උදා කර ගැනීම ගැන, නැත්නම් ඒ ප්‍රතිරූප දේශයක් ලැබීම නම් වූ ඒ උතුම් මංගල ධර්මය ගැන තමයි අපි සාකච්ඡා කළේ. 27 වන ජන්මදිනය සමරන අපේ ශෂානි ගුණතිලක දුවට සුබ උපන්දිනයකට, ජන්මදිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෞතුමිය සුරංගී ගුණතිලක මැතිණිය, ගුණතිලක මැතිතුමන්, ඒ අයගේ ඉල්ලීම ඇතුව බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ඕනකමින් මේ උතුම් පින් කටයුත්තට අපි හැම දිනාටම සහභාගී වෙන්නට අවකාශය ලැබුණා. ඉතින් අපි තාම සතුටටපත් වෙනවා අද ඒ දුවගේ අනාගතයට ආශිර්වාද කරන්න ලැබීම ගැන. අද පශ්චාත් උපාදිත් නිමා කරලා බොහොම දැන උගත් දියණියක් විදියට විශාල මෙහෙවරක් රටට සමාජයට කරන දරුවෙක් විදියට ඔබගේ ජීවිතය තව තවත් අපේ මාතෘ භූමියටත් ලෝකයටත් යහපත් ජීවිතයක් බවට පත් කරන්නට ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන් ඔබටත්, ඔබ අද වගේ දවසක මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මට, තාත්තට ඔබේ ජීවිතය ගොඩනගන්න අප කැප වෙන අත්තම්මල සියල සුජීවත්ව සිටින සියලු දෙනාට, ඒ වගේම අනෙක් අතින් ගත්තම ඔබගේ ජීවිතය ගොඩනගන්න අප කැප වුණු ආදරණීය ගුරුමෑණිවරු, පියවරු හැම දෙනාටම ජීවිතය ශක්තිමත් කරන්නට දායක වුණු කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයට වගේම ගිහි කල්යාණ මිතුරු මිතුරියන් හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඒ හැම දෙනාටම මේ වසංගතයෙන් පීඩා විඳින මේ ලෝකයට ආරක්ෂාවක් සැලසේවා. නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. කරදර බාධක සියල්ලම බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ, YouTube නාලිකාව ඔස්සේ එකතු වෙන
සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් සිතක් ශාන්තියක් උදා වේවා. සියලුම දෙවිවරු ඔබ ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුන්ගේ අනන්ත ආශිර්වාදය ලංකාද්වීපයට, ලෝකයට, ලංකාවාසීන්ට, ලෝකවාසීන්ට ලැබේවා. ඉක්මනින් මේ වසංගතය දුරු වේවා. සියලුම දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කර ගනිත්වා කියන සිතින් අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශෂානි දුවගේ මිය ගියපු අත්තම්මලා සියලත් ඉන්න පුළුවන්. ඒ ඇත්තෝ හැම දෙනාටමත්, ඒ වගේම මිය ගියපු වෙනත් පුංචි අම්මලා, ලොකු අම්මලා, ඒ ආදී ඥාතිවරියෝ ඉන්න පුළුවන්. ඒ හැම දෙනාටමත් මේ පින් අත් වේවා. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට වගේම මේ වසංගතය නිසා ලෝකයේ පුරා මිය ගිය 13 ලක්ෂයකට අධික මගේ අවබෝධය විදියට සියලු ජනතාවට මේ පින් අත් වේවා. සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. උපදින හැම භවයකම ඒ සියලු දෙනාට ප්‍රතිරූප දේශයක්, සත්පුරුෂ ඇසුරක්ම ලැබේවා. සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. ප්‍රතිරූප දේශයක්ම, උදාර පරිසරයක්ම ලැබේවා. කල්යාණ මිත්‍රව ඇසුරට ලැබේවා. සදහම් පදයක්ම ඇසේවා. ඉක්මනින්ම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට අපි හැමෝටම මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා.